ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි ලබන ඉරු දින ඉතා සුවිශේෂී වූ මංගල්‍යයක් පවත්වනු ලබනවා. ඒ තමයි ශුද්ධ ත්‍රිත්වයේ මංගල්‍යය. අපේ මුළු ජීවිත පැවැත්මම අපේ කතෝලික ක්‍රිස්තියානි ජීවිත පැවැත්මම ගොඩනැගිලා තියෙන්නේ ශුද්ධ ත්‍රිත්වය මේ ත්‍රිත්වික පැවැත්ම තුලයි, ත්‍රිත්වික ආලේපනය තුලයි, ත්‍රිත්වික ආශිර්වාදය තුලයි. එනිසාද මේ මෙහි ආරම්භයේදීම අපි තා බලගතු ලෙස ශුද්ධ ත්‍රිත්වයට අරයුම් කරමු. අප ජීවිත වසා ගන්නට කියලා, අපව ආලේප කරන්නට කියලා, අපව ශක්තිමත් කරන්නට කියලා, අපව ආශිර්වාද කරන්නට. මට පසුව හැම කෙනෙක්ම ගායනා කරන්න ලොකු භක්තියකින්. ශුද්ධ වූ ආත්මයානන් වහන්ස, ශුද්ධ වූ ආත්මයානන් වහන්ස, අප ජීවිත පරිශුද්ධ කරන්න, ඔබගේ ශුද්ධාත්ම ස්ප්‍රීතුවෙන්, ඔබගේ ශුද්ධාත්ම ස්ප්‍රීතුවෙන් අප සමාලේප කරන්න, අප සමාලේප කරන්න. ශුද්ධ වූ ආත්මයානන් වහන්ස, ශුද්ධ වූ ආත්මයානන් වහන්ස, ශුද්ධ වූ ස්වාමීන් වහන්ස, ශුද්ධ වූ අප සැම බාරයි ඔබ දැතට, අප සැම බාරයි ඔබ දැතට, ඔබගේ අමිල ශ්‍රී රුධිරයෙන්, ඔබගේ අමිල ශ්‍රී රුධිරයෙන් අප සැම සුවපත් කරන්න, අප සැම සුවපත් කරන්න. ශුද්ධ වූ ස්වාමීන් වහන්ස, ශුද්ධ ස්වාමීන් වහන්ස, යානන් වහන්ස, අප සැම බාරයි ඔබ දැතට, අප සැම බාරයි ඔබ දැතට, අප පවුල් බාරයි ඔබ දැතට, අප පවුල් බාරයි ඔබ දැතට, අප දේශය බාරයි ඔබ දැතට, අප දේශය බාරයි ඔබ දැතට, අප රැකේ රක්ෂා බාරයි ඔබ දැතට, අප රැකී රක්ෂා බාරයි ඔබ
අනාගතය බාරයි ඔබ දැතට අප අනාගතය බාරයි ඔබ දැතට මේ භයානක වසංගතයෙන් මේ භයානක වසංගතයෙන් අප සැම ආරක්ෂා කරන්න අප සැම ආරක්ෂා කරන්න අබ්බා පියාණන් වහන්සේ ඒ ශුද්ධ ත්‍රිත්වය සම්මුඛයේ අපේ සිටින්නේ. ඒ නිසා අපිට බය වෙන්නට දෙයක් නැහැ. උන්වහන්සේ ඔබව මාව ශක්තිමත් කරන්නේ. උන්වහන්සේ ඔබව මාව සුවපත් කරන්නේ, ආරක්ෂා කරන්නේ. ඒ ශුද්ධ ත්‍රිත්වයේ ආලේපනය ලැබපු හුඟක් අය අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. මම විශේෂාකාරයෙන් උන්වහන්සේට අද දවසේදී ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. මන්ද ස්වාමීන් වහන්සේ මව මෙහෙව්වා මේ වසංගතයත් එක්ක ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක. YouTube තාක්ෂණය ඔස්සේ, ගුවන් විදුලිය ඔස්සේ ඔබේ ජීවිතවලට සමීප වෙන්නට බලාපොරොත්තු සුන් වෙලා තියෙන ඔබට ස්වාමීන් වහන්සේ තුළ බලාපොරොත්තුවක් දෙන්නට, ලෙඩ ඇඳේ ඉන්න ඔබට සුවය, උන්වහන්සේගේ සුවය ළඟා කරන්නට. එනිසා උන්වහන්සේ හුඟක් අයව ආලේපනය කළා. එය සාක්ෂි දරනවා. විශේෂයෙන් ඉතාලි රාජ්‍යයේ කිහිප දෙනෙක්ම මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා දැඩි සත්කාරයකේ ප්‍රතිකාර ලැබපු අය, ඒ අයගේ ඡායාරූප මට එව්වා. මම දුරකථනයෙන් සම්බන්ධ වෙලා ආශිර්වාද කළා. අද මට උදෑසන වොයිස් මැසේජ් එකක් එවලා තිබුණා. දැඩි සත්කාරයකගේ හිටපු කෙනෙක් ඔහුගේ පෙනහල්ලේ පවා කෑලි කැඩිලා එළියට එන තත්වයකට පත් වෙලා තිබුණේ. නමුත් වෛද්‍යවරයාවත් මවිතයට පත් කරමින් දැන් සම්පූර්ණයෙන්ම සුවය ලැබලා තියෙනවා. වෙන්ටිලේටර් එකක ආධාරයක් නැතිව දැන් හුස්ම ගන්නට පුළුවන් කියලා. ස්වාමීන් වහන්සේට බෙහෙවින් ස්තුති කියන්නට කියලා. ඒ වගේම හුඟක් අය පවුල් පිටින් මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා පරීක්ෂණ කරලා පවුලේ ඔක්කොම පොසිටිව් කියලා ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් තුළ මට කතා කළා. මම බලගත් ලෙස ස්වාමීන් වහන්සේට යාඥා කළා. ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණයේදී ඒ සියලු දෙනාම නෙගටිව් කියලා දැනගන්නට ලැබුණා. ඉතින් උන්වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද මේ දෙව් මැදිරු කොම වහලා දිව්‍ය පූජාවල් පැවැත්වෙන්නේ නැහැ. මේවා නඩත්තු කරගෙන යන්නට හැකියාවක් නැහැ. දැන් අපි ඔබට මේ මෙහෙ ලබා දෙන්නටත් ලොකු පිරවැයක් දරන්නට වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අහසේ විහංගුන් සතපන ස්වාමීන් වහන්සේ
අප දෙස නොබලා ඉන්නේ නැහැ. කීප දෙනෙක්ම මට උදව් උපකාර කළා. මේ YouTube තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය ඒ හැම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ඔවුන්ගේ ත්‍යාගශීලී භාවයට ස්වාමින් වහන්සේ ඔවුන්ට බලගත් ලෙස තව තවත් බොහෝ ආශිර්වාද කරනවා. මන්ද ඒ කාර්ය අපි දිගටම කරගෙන යනව නවත්තන්නේ නැතුව. ඒ වගේම දවසකට මට අති විශාල සංඛ්‍යාවක් දුරකථන ඇමතුම් පැමිණෙනවා. ඒ වගේම කෙටි පණිවිඩය voice messages මොකද මගේ දුරකථනය පැය 24ම මම ඔන්ලයින් තියන්නේ. රාත්‍රියේ නිින්දට යද්දි මම එය සයිලන්ට් කරලා ඔන්ලයින් තියලා තින්නේ. උදේ බලනකොට විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මේ හැම කෙනෙකුටම පුළුවන් ආකාරයට යාඥාවක් දෙනවා. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය. ඒ අයට ඒක ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මන්ද උන්වහන්සේ දුන්නා වූ මේ අලුත් මෙහෙවර තුලත් ලොකු කාර්යභාරයක් සිදු කරන්නට වෙලා තියෙනවා. ඒ වෙහෙසකාරී වුණත් ස්වාමීන් වහන්සේ ඒ තුල උන්වහන්සේ වැඩ සිටිනවා. ඒ නිසා මේ හැම කෙනෙකුගේම මේ ලැබුණා වූ සියලු වරප්‍රසාද වලට අපි ත්‍රිඑක දෙවි මහෝත්මයන්න් වහන්සේට පියාණන් වහන්සේට පුත්‍රයාණන් වහන්සේට ශුද්ධ ආත්මයන්න් වහන්සේට අපි මෙසේ ස්තුති කියමු ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මට පසුබ ගායනා කරන්න. Jesus සමිඳුනි ඔබට වේ ප්‍රශංසා. Jesus සමිඳුනි ඔබට වේ ප්‍රශංසා. Jesus සමිඳුනි ඔබට වේ ප්‍රශංසා. प्रशंसा वे प्रशंसा सुदत सुरेंदुनी ඔබට वे प्रशंसा सुदत सुरेंदुनी प्रशंसा वे प्रशंसा प्रशंसा अब्बा देवेंदुनी ඔබට वे प्रशंसा अब्बा देवेंदुनी प्रशंसा वे प्रशंसा ජීවිත ගමනේ අපි අසරණ වෙද්දී උන්වහන්සේ අපිට පිළිසරණ වුණේ. ගමනේ අසරණ වන මොහොතේ ඔබ පමණයි සමීදේ මට පිළිසරණ ගුණේ. ජීවිත ගමනේ අසරණ වන මොහොතේ ඔබ පමණයි සමීදේ මට පිළිසරණ
प्रशंसा वे प्रशंसा प्रशंसा අද තනි වෙච්ච අය කොච්චර ඉන්නවද මේ වසංගතය නිසා අසරණ වෙලා විදේශ රටවල තනි වෙච්ච අය අපි උන්වහන්සේට ඒ අය ස්තුති කියනවා උන්වහන්සේව අත්දකින්නයි කියලා මේ තනිකම තුල ජීවිත ගමනේ තනි වුණ මොහොතේ ඔබ පමණයි සමීදේ මා අසලින් සිටියේ ජීවිත ගමනේ මා තනි වුණ මොහොතේ ඔබ පමණයි සමීදේ මා අසලින් සිටියේ प्रशंसा वे प्रशंसा प्रशंसा පාපේ තුල හිර වෙලා ඉද්දී හැමෝම මාව ප්‍රතික්ෂේප කළා ස්වාමින් වහන්සේ මාව පිළි අරගෙන ඒ පාපෙන් වහන්සේ මාව නිදහස් කළා ඒ නිසා ජේසුනිය වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා ජීවිත ගමනේ පාපෙන් පිරි මොහොතේ ඔබ පමණයි සමීදේ මට සමාව දුන්නේ ජීවිත ගමනේ පාපෙන් පිරි මොහොතේ ඔබ පමණයි සමීදේ මට සමාව දුන්නේ प्रशंसा वे प्रशंसा प्रशंसा විවිධ වහල් කම්වලට ගොදුරු වෙලා මත් පැන් වලට මත් ද්‍රව්‍ය වලට ස්වාමින් වහන්සේගේ වචනය තුල හුඟක් අය උන්වහන්සේ නිදහස් කළා අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු ඒ වහල්කම් වලින් ඉන්න අය නිදහස් කර දෙන්නට කියලා බාර කරමු වහල්කමින් සිත වෙලී තිබුණ මොහොතේ ඔබ පමණයි සමීදේ මා නිදහස් කෙරුවේ වහල්කමින් සිත වෙලී තිබුණ මොහොතේ ඔබ පමණයි සමීදේ මා නිදහස් කෙරුවේ प्रशंसा वे प्रशंसा රෝගී භවෙන් මම ඉද්දී දැඩි සත්කාර ඒකකයේ තුල ඉද්දී උන්වහන්සේ මාව සුව කළේ උන්වහන්සේ මට සුවය දුන්නේ අපි උන්වහන්සේට ස්තුති කියමු प्रशंसा करो මේ මොහොතේ ඒ උන්වහන්සේගේ නාමයට ත්‍රිඑක දෙවි මහත්මයන් වහන්සේට ස්තුති කියමු වේ प्रशंसा जेसु जीवमानයි जेसु जीवमानයි जेसु जीवमानයි जेसु जीवमानයි වේ මහිමය වේවා වේ මහිමය වේවා වේ මහිමය වේවා වේ මහිමය වේවා
Praise the Lord. Praise the Lord. Hallelujah. Hallelujah. Prashansa Prashansa veva. veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ජොහන්තුමා විසින් ලියා තිබෙන දේවාක්‍යන මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජොහන්තුමාගේ සභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙව වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ එක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ස්පර්ශ කරමින් වචනකිනා සේම වදන සිතට නැගිනා සේම සිතුවිලි සුදත් බලයෙන් ඉනිකිරේවා සුදත් සත්වර ඔබ කිරේවා ඔබට පාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අද එක්තරා විදිහකට මුළු ලෝකයක් නතර වෙලා තියෙන අවධියක බොහෝ රටවල් ලොක්ඩවුන් කරලා සංචාරක ව්‍යාපාරය නතර වෙලා ගමනේ නතර වෙලා අද අපේ රටෙත් එවැනිම තත්ත්වයක අපි ඉද්දී නතර කරන්නේ නැති දෙයක් තියෙනවා. නතර නොකරන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? මම ඔබෙන් ඇහුවොතින් ඒ නතර කරලා නැත්තේ මොකක්ද? එක දෙයක් තියෙනවා නතර කරලා නැහැ. ඒ තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන එක නතර කරලා නැහැ. Amidst all these obstacles, barriers, lockdown, but God is continuously loving us. He never ceases his love, never stop his love. එසේනම් උන්වහන්සේ අපිට අද ජොහන්තුමාගේ සවාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා බොහොම ලස්සනට ප්‍රකාශ කරන්නේයි. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් උන්වහන්සේගේම එකම පුත්‍රයාව උන්වහන්සේ ලෝකයට දුන්නා. දැන් බලන්න, දෙවියන් වහන්සේ මුලින්ම උන්වහන්සේගේ ස්වරූපය මිනිසාට දුන්නා.
උන්වහන්සේගේ හැඩය මිනිසාට දුන්නා. ස්වරූපය දුන්නා. දේව ගතිය දුන්නා. හැබැයි මිනිසා එය ආරක්ෂා කරගත්තේ නැහැ. මිනිසා එය විනාශ කරගත්තා. හැබැයි ඒ දෙවියන් වහන්සේ නතර කළාද උන්වහන්සේ ප්‍රේම කරන එක? නැහැ. උන්වහන්සේ ප්‍රේම කරන එක උන්වහන්සේ නතර කළේ නැහැ. ඒ නිසා තමයි අපිට සඳහන් වෙන්නේ ජෝන් තුමාගේ සුභාරංචියේ 3 වෙනි පදයේ 3 වෙනි පරිච්ඡේදයේ 16 කියන්නේ දෙවියන් වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කරනවාද කියනෝනම් උන්වහන්සේගේම ඒක ජාතක පුත්‍රයාණන්ව මේ ලෝකයට දෙව වදාළා. මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙනවා. ඔබට ඇහෙනවා ඇති ලොකු ශබ්දයක්. ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ ආදරයත්. මේ කර්කස වෙලා තියෙන පොළොව තලය දේව ආදරය ඉල්ලලා ඉරි තැලිලා තියෙන මේ පොළොව තලය මතට මේ ධාරානිපාත වර්ෂාව ඇදහැලෙනවා වගේ උන්වහන්සේගේ ආදරය අපව හොයාගෙන එනවා. මේ ඉරිතලලා ගිහිල්ලා තියෙන ජීවිත වලට ඒ දෙවියන් වහන්සේගේ ආදරය හොයාගෙන එනවා. මම එක දවසක් ඔබත් එක්ක මෙනෙහි කළා අපේ වත්මන් සුදෝත්තම පියාණන් ෆ්‍රැන්සිස් පාප වහන්සේ උන්වහන්සේ දවසක් ජනතාව ආමන්ත්‍රණය කරන්න යනකොට පුංචි දරුවෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එකපාරට පාප වහන්සේ සුදෝත්තම පියාණන් හැරිලා බලනවා මේ පුංචි දරුවෙක් අහන ප්‍රශ්නයක්. Papa, what was God doing before the creation? මේ ලෝකය මේ සියල්ල මවන්නට ඉස්සරලා දෙවියන් වහන්සේ මොනවද කර හිටියේ කියලා. පාප වහන්සේ මේ දරුවා ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා ආශිර්වාද කරලා ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නම් මගේ දේශනාවේදී කියලා උන්වහන්සේ කෙලින්ම එදා දේශනාවට ගත්තේ එයයි. මේ පුංචි දරුවා අහපු ප්‍රශ්නය දෙවියන් වහන්සේ මොනවද කළේ මේ ලෝකයත් මේ සියල්ලත් මවන්නට ඉස්සරලා? ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා තනියම හිටියේ නෑ. පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ මහා පුදුමාකාර ඒකත්වයකින් ශුද්ධත්වයකින් සහෝදරත්වයකින් එකට වෙලිලා එකට හිටියේ. අනේක බව තමයි අපිට උත්තම පූජක යාඥාව තුළින් ජේසුස් වහන්සේ ජෝන් තුමාගේ සුභාරංචියේ අපිට 17 වෙනි පරිච්ඡේදයේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ මහා පුදුමාකාර ප්‍රේමයකින් දැවී හිටපු දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමේ තරම මේ මුළු මහත් ලෝකයක් එක්ක බෙදා ගන්නට ඒ ප්‍රේමය මෙච්චරයි කියලා පෙන්වන්නට තමයි උන්වහන්සේගේම පුත්‍රයාව මේ ලෝකෙට එවන්නේ. අන්න ඒ නිසා කියන්නේ දෙවියන් වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කරනවද කියනවනම් උන්වහන්සේගේම එකම පුත්‍රයාව මේ ලෝකෙට එවනවා. ඒ එව්වේ ඔබටයි මටයි. අපි දෙවියන් වහන්සේව දැකලා නැහැ. අපි ශුද්ධාත්මයන් වහන්සේව දැකලා නැහැ. අත්දැකලා තියෙනවා. අපිට පෙනිලා නැහැ.
එහෙනම් මේ දෙවියන් වහන්සේ මෙන්න මේ වගේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න මේ විදිහටයි. දෙවියන් වහන්සේගේ හිත මේ විදිහටයි. දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණ මේ විදිහටයි කියලා පෙන්වන්නට මෙන්න දෙවියන් වහන්සේම මනුෂ්‍යත්වයක් අරගෙන හිස් වෙලා මිනිස්සු අතරට එනවා. දැන් මේ දෙවිකත්වයේ පසකලා ජෝන් අපිට පවුලුතුමා පිලිපියේ 2:7 සඳහන් කරන්නේයි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරුව නමුත් ඒ දේව සමානතාවය Taman විසින් බදාගෙන තබාගත යුතු අත්සෝකයි නොසිතා එය ඉවතලා සේවකයෙකුගේ ස්වරූපය ගැන අපහා සමාන මිනිසෙක් වුණා කියලා. වහලෙක් බවට පත් වුණා. ඇයි මේ දෙව් මිනිස් සම්බන්ධියාව නැවත ගොඩ නගන්නටයි. දේව සමාන කමට මවපු මිනිහා දෙවියන්ට විරුද්ධව කටයුතු කළා. ඒ කඩතොළු වෙච්ච දෙව් මිනිස් සබඳතාව නැවත ගොඩ නගන්නටයි උන්වහන්සේ කුරුසියේ දෑත් වෙහිදලා මුළු ලෝකයටම ප්‍රේම කරලා ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමේ තරම පෙන්වනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, දවසක් දරුවෙක් පුංචි දරුවෙක් කොළු පැටියෙක් තාත්තගෙන් අහන ප්‍රශ්නයක්. තාත්තා දෙවියන් වහන්සේව දන්නවද? තාත්තා දෙවියන් වහන්සේව අත්දැකලා තියෙනවද? තාත්තට දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවද? මේ තාත්තා කියන ඔව් මං අත්දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මට කතා කරලා තියෙනවා. සුදු බයිබලය තුලින් මට කතා කරලා තියෙනවා. දෙවියන් වහන්සේව මං දැකලා තියෙනවා ජීවිතේ ගොඩක් අත්දැකීම් තුලින්. එහෙනම් තාත්තේ දෙවියන් වහන්සේ කොච්චර ලොකුද? What is the size of God? How big is? තාත්තෙන් අහනවා දෙවියන් වහන්සේ කොච්චරක් ලොකුයිද කියලා. දෙවියන් වහන්සේගේ තරම කොච්චරද කියලා අහනවා. මේ තාත්තට උත්තරයක් දී ගන්න බැරුව ගියා. තාත්තා රාය එළිය වෙනකම්ම කල්පනා කරනවා. ආයේ මේ දරුවා තාත්තා හිතනවා මේ මගේ පුතාට මේ අහපු ප්‍රශ්න දැන් අමතක වෙලා ඇති. ආයේ දරුවා උදෙන්ම ඇවිල්ලා අහනවා තාත්ති you didn't answer my question. ඔයා මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ. ඔයා කිව්වා දෙවියන් වහන්සේ ඔයා අත්දකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔයා දන්නවා. මං අහුවා ඔයාගෙන් දෙවියන් වහන්සේගේ තරම කොච්චරද කියලා. What is the size of God? But you didn't answer me. ඔයා මට පිළිතුරු දුන්නේ නැහැ. තාත්තා ටිකක් පැත්තකට වෙලා කල්පනා කළා. එතකොටම ඈත අහසේ අහස් යානාවක් යනවා දැක්ක තාත්තා. මේ පුතාගෙන් තාත්තා අහනවා අර ඈත ආකාශයේ යන්නේ මොකද්ද පුතේ? ප්ලේන් එකක් යන්නේ. ඔයාට පුළුවන් ද කියන්නේ ප්ලේන් එකේ සයිස් එක කොච්චරද කියලා? පුළුවන්. කොයි සයිස්ද? දරුවා අත් දෙක දික් කරලා කියනවා මේ සයිස් විතර වගේ තමයි. දරුවා හරි මොකද දරුවාට පෙවුනේ ඒ ඈත අහසේ පියාසර කරපු ඒ ගුවන් යානය දකින්න ලැබුණේ මෙන්න මේ වගේ ප්‍රමාණයකටයි. දැන් තාත්තා දන්නවා මේ ගුවන් යානය දැන් මේ ගුවන් තොටුපළ කරා තමයි යන්නේ වට ගහලා. මේ තාත්තා මේ පුතාව වාහනයට නග්ගගෙන පුතේ යම් මාත් එක්ක පුංචි ගමනක්.
ඊට පස්සේ මේ තාත්තා එනවා එයාපෝට් එක ළඟට එනවා. ඈත අහසේ පියාසර කරලා තිබුණු ඒ ගුවන් යානය දැන් මෙන්න ගුවන් තොටුපළේ නවතලා තිබුණා. ලොකු විශාල මහා විශාල ගුවන් යානයක්. තාත්තා පුතාට කියනවා අර නවත්තලා තියෙන්නේ මොකද්ද පුතේ? ප්ලේන් එකක්, ගුවන් යානයක්. පුතාට පුළුවන් ද කියන්න ඒ ගුවන් යානයේ ප්‍රමාණය size එක? Can you measure the size of that aircraft plane? ඒ ගුවන් යානයේ කොච්චර ලොකුයිද කියලා මට කියන්න බලන්න. මේ පුතා කියන අම්මෝ ඒක හරි විශාලයිනේ. කොහොමද මං කියන්නේ? පුතේ ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. දෙවියන් වහන්සේ කොච්චර ලොකුයිද කියලා. අපි ඈත ඉඳලා බලනකොට අපිට පේන්නේ දෙවියන් වහන්සේව හරියට පුංචියට පේන්නේ. අයියෝ මොකද්ද මේ? කොච්චර පොඩිද? හැබැයි අපි උන්වහන්සේට කිට්ටු වෙන්න උන්වහන්සේ සමීපයට එනකොට අපිට දැනෙන්නේ මම කොච්චර පුංචිද, දෙවියන් වහන්සේ කොච්චර විශාලද. මගේ දැනුම කොයිතරම් සීමිතද, දෙවියන් වහන්සේගේ දැනීම කොයිතරම් අසීමිතද. බලන්න. ඒකට මම හොඳ උදාහරණයක් ඔයගලන්ට දෙන්න. මොකද මම මේ කියපු දෙය මගේ වචන වලින් ඔයගලන්ට විස්තර කරලා කිසිම පළක් නැහැ. දෙවියන් වහන්සේ ගැන කතා කරන්නට මගේ දැනීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම ඔයගලන්ට මේ කියපු දෙය වඩා පැහැදිලි කරලා දෙන්නම්. ගීතාවලියේ 139 වෙනි ගීතිකාවෙන් දෙවියන් වහන්සේගේ තරම මෙන්න මෙච්චරයි කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. මේ ගීතාවලිය 39 මේ ගීතාවලිය 39 හඳුන්වලා තියෙන්නේ සර්වඥ දෙවියන් වහන්සේ කියලායි. සර්වඥ දෙවියන් වහන්සේ කියන්නේ හැම දෙයකම සර්ව සම්පූර්ණත්වය. දැනීමේ, අවබෝධයේ, නිපුණත්වයේ, තේරුම් ගැනීමේ, ප්‍රඥාවේ, ශුද්ධවන්ත භාවයේ මේ හැම දෙයකම පරිපූර්ණත්වයට තමයි කියන්නේ සර්වඥ කියලා. සර්වඥ දෙවියන් වහන්සේ. ඒ ගීතාවලියේ 139 කියනවා මෙන්න මෙහෙම. සමිඳුනි ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නාසේක. දුර තියාම මාගේ සිතුවිලි ඔබ තේරුම් ගන්නසේක. ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්නසේක. මාගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නසේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි එහි අගමුල ඔබ දන්නාසේක. පෙර පසු යන දෙපසින්ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මගේ දැනීම ඉක්මවා යයි. බලන්න, මෙම ඥානය මගේ දැනීම ඉක්මවා යයි. මම මේ පුංචි ඥානයක් මට තියෙන්නේ දෙවියන් වහන්සේගේ නාමය අසීමිතයි. එය උසස්ය, මට ඊට ළඟා විය නොහැකිය. ඔබෙන් සැඟවේ මම කොතැනට යම්ද,
ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්ද? මා ස්වර්ගයට නැගුණත් ඔබ හිය, පාතාලයට බැස සැතපුණත් ඔබ හිය. මා නැගෙනහිරට ගිලී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත්, එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේය. ඔබේ දකුණත මට පිහිටවන්නේය. අඳුර මා වසා ගනීවා. මා අවට පැතරෙන එළිය අඳුරක්ම වේයයි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ. අඳුරත් එළියත් ඔබට එක සමානය. ඔබ මාගේ ඇතුළාන්තය මැවුසේක, මාගේ මව් කුසෙහි මා තැනුසේක. මම ඔබට තුතිප දෙමි. මන්ද මා ඔබට ගර්භය දැක්විය යුතුය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත්ය ඔබ තරයේ මා දන්නසේක. මාගේ ඇටකටු සෑදෙන විට, රහසිගතව මා තැනෙන විට, මව් කුසෙහි මා වැඩෙන විට, මා එහි වූ බව ඔබ දැන සිටසේක. මා බිහිවන්නට පෙර ඔබ මා දුටුසේක. මාගේ දවස් පටන් ගන්නටත් පෙර මාගේ ආයුෂ ඔබේ පොතෙහි සටහන් කර තිබෙනි. බලන්න, දෙවිඳුනි, ඔබේ සිතවිලි කොපමණ ගැඹුරුද? එහි අදහස් කොපමණ අසීමිතද? ගණනින් ඒවා වැලිවලටත් වැඩිය. ඒවා කෙසේ මට ගෙනිය හැකිද? ඒවා ගැන නිම කිරීමට නම් ඔබට මෙන් ආයුෂ මටත් තිබිය යුතුය. දැන් බලන්න මා ප්‍රේමන්ත සහෝදර සහෝදරයන්. හැබැයි මේ දෙවියන් වහන්සේ අති විශාලයි. අපිට ළඟා වෙන්නට බැරි තරම් විශාලයි. උන්වහන්සේ හැම දෙයකම ਸਰව සම්පූර්ණත්වය. නමුත් ජේසුස් වහන්සේ අපිට කියනවා, be perfect as your heavenly Father is perfect. ඔබත් ਸਰව සම්පූර්ණ වෙන්න ස්වර්ගයේ පියාණන් වහන්සේ මෙන් ඔබත් ਸਰව සම්පූර්ණ වෙන්න. අපිට බැහැ දෙවියන් වහන්සේට ළඟා වෙන්න. අපිට පුළුවන් උන්වහන්සේ වෙතට තරමක් දුරට යන්න. උන්වහන්සේ සමීපයට යන්නට පුළුවන් අපිට. ඒ යන්නට පුළුවන් තැනට යන් අපි. එතකොට අපිට පුළුවන් අර ඈතින් අපට පෙනුනේ බොහොම ලස්සන, බොහොම පුංචියට කුඩාවට ඒ දරුවට ඒ ප්ලේන් එක පෙනුනේ. අතින් පෙන්වන්නට පුළුවන් තරමට. හැබැයි ළඟට ගියාට පස්සේ තමයි දැක්කේ කොච්චර විශාලද කියලා. අපි දෙවියන්ගෙන් ඈත් වෙන්න අපිට උන්වහන්සේව පේන්නේ බොහොම පුඩාවට. උන්වහන්සේට මොනවද මට කරන්නට පුළුවන්? උන්වහන්සේට මගේ ජීවිතේ මොනවද කරන්නට පුළුවන්? හැබැයි උන්වහන්සේ සමීපයට යද්දි මේ ශුද්ධෝත්‍රිත්වයට, දෙවියන් වහන්සේ කියන්නේ එක්කෙනෙක්, තුන්දෙනෙක්, මේ ශුද්ධෝත්‍රිත්වයටම පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධ ආත්මයන් වහන්සේව අපි ඇසුරු කරන්නට ගත්තම අපිට තේරෙනවා උන්වහන්සේ මොන තරම් විශාලද, උන්වහන්සේගේ සුලක්ෂණ ගති පැවතුම් මොන තරම් විශාලද කියලා. මෙන්න මේ දේ අත්දැකපු ශුද්ධ පාවුලතුමා ඒ නිසා තමයි පිලිප්පි 4:13 පැහැදිලි ලෙසම ප්‍රකාශ කළේ රහසක්. දෙවියන් වහන්සේත් ඔහුත් අතර ඇතිවෙච්ච රහසක් ගැන කියනවා. මුළු මහත් ලෝකයටම කියනවා මේ රහස. මොකද්ද මේ රහස? මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකියි. I can do everything in the Lord who strengthens me. He has learned this secret. එනම් මේ අසීමිත දෙවියන් වහන්සේ, මේ සියල්ල කරන්නට පුළුවන් දෙවියන් වහන්සේට අපි කිට්ටු වෙනකොට, මේ ශුද්ධ ත්‍රිත්වයට අපිත් කිට්ටු වෙනකොට දෙවියන් වහන්සේ වගේ අපිටත් කරන්නට පුළුවන් කියලායි කියන්නේ. මන්දුන් වහන්සේ බලවත් කරනකොට කෙනෙක්ව ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ පුද්ගලයා නෙමෙයි. ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේයි. ඒ නිසා තමයි පුරාණ ගිවිසුමේ තිබුණ යම්කිසි විශ්වාසයක් තිබුණ, මතයක් තිබුණ, කෙනෙක් දෙවියන් වහන්සේව දැක්කොත් ඒ කෙනා මැරෙනවා.
ඒක නම් නැති වෙනවා. එනිසා තමයි ජනතාව දැක්ක මෝසස් කන්දට ගිහිල්ලා දෙවියන් වහන්සේව දැක්කට පස්සේ දෙවියන් වහන්සේව හම්බුණාට පස්සේ ඔහු එද්දී ඒ කන්දට නැගපු මෝසස් නෙමෙයි. ඔහු වෙනස් වෙලා. ඒ දේම තමයි අදත් සිදු වෙන්නේ. If you really encounter with God, with the Holy Trinity, you will never be the same again. අපි උන්වහන්සේව මේ ශුද්ධ ත්‍රිත්වය අපි අත්දැක්කොතින් අපි උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නට පටන් ගත්තොතින් අපි වෙනස් අය වෙනවා. අපේ සීමිත භාවයන් නැති වෙලා ඒ අසීමිත බලයේ කොටස්කාරයන් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේ කිව්වේ මේ දෙවියන් වහන්සේගේ සුලක්ෂණ අරගෙන ඇවිල්ලා කෙනෙකුට දෙන්නම් මම සුව කිරීමේ බලය දෙන්නම්. කෙනෙකුට ආත්ම විසඳීමේ බලය දෙන්නම්. තවත් කෙනෙකුට මම දිවස්වැක කියන දේශනා කරන්න. මේ සියල්ල කරන්නේ උන්වහන්සේ. එසේනම් ඒ ශුද්ධ ත්‍රිත්වයේ මහා සංකේතය තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දිව්‍ය සප්‍රසාද වහන්සේ. උන්වහන්සේ අපට ඉතිරි කරලා ගියේ ඒ අය. දෙවියන් වහන්සේගේ වැඩ සිටීම පුරාණේ ආදි ඊශ්‍රායලයේ ජනතාව දිවා කාලයේ වලාකුලක් මෙන් රාත්‍රී කාලයේ ගිනි තැඹක් මෙන් අත්දැක්කා. එය තමයි මේ සප්‍රසාද මණ්ඩපේ සනිටුවන් වෙලා තියෙන්නේ. වලාකුලයි ගිනි තැඹයි. දෙවියන් වහන්සේගේ වැඩ සිටීමේ සංකේතය අද දිව්‍ය සප්‍රසාදයේ ස්වාමීන් වහන්සේ තුල. ඒ නිසා අපි හැම කෙනෙක්ම දනගසා උන්වහන්සේට බාර කරමු. සමිඳුනි ඔබ අප අතරේ වැඩ සිටින බව අප විශ්වාස කරනවා. කලත්මා කොහේ ගියත් මාසලම සමිඳු ඇති නිසා ඔබට හොරා කිසිත් කරනු බෑ. පතුලේ අහස් කුසද සෑමතැන හිඳිනා සමිඳුවයි අප දිවි රකින්නා. ඔබ අප අතරේ
ත්‍රියක දෙවී ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේගේම දෑතට බාර දෙමු මේ මොහොතේ. අපිව ආරක්ෂා කරන්නට කියලාද මේ භයානක වසංගතය මුළු ලෝකෙම වසාගෙන තියෙන්නේ. අද අපේ ලංකාවත් ඉතාමත්ම අවදානම් කලාපයකට පත් වෙලා ලංකාවේ සිටියම අරගද්දේ රතු පාටෙන් පේන්නේ. අපි කියමු බාර කරනෙමු. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අපි අපව රැක දෙන්න. දෙන්නම් ත්‍රියක දෙවිඳුට අප සැම රැක දෙන්න. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අප සැම රැක දෙන්න. අප සැම රැක දෙන්න. අප සැම රැක දෙන්න. ත්‍රියක දෙවිඳුට අප සැම රැක දෙන්න. ත්‍රියක දෙවී ස්වාමිනී වහන්සේටම බාර කරන්නම් මේ මොහොතේ. අද හුඟක් අය රෝගේ බවට පත් වෙලා තමුන්ගේ ලෙඩ රෝගයට බෙහෙතක් ගන්නට ස්පිරිතාලයකට යන්නට බැරි තත්ත්වයකට උදා වෙලා එක පැත්තකින් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා රෝහල් පිරීලා එඳන්නේ. තවත් පැත්තකින් ඩෙන්ගුන රෝගීන් තවත් විවිධාකාර රෝගීන්ගෙන් පිරීලා අපේ යාබද රට ඉන්දියාවේ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා අපිව සුව කරන්නට ඉන්නේ එකම දිව්‍ය වෛද්‍යවරයාණෝ ඔබ වහන්සේ ජේසුනි. ඔබ වහන්සේගේම දෑතට බාර කරන්න. බාර දෙන්නම් ඔබගේ දෑතට ජේසුනි අපට සුවය දෙන්න. අපි වහන්සේට බාර කරනවා මේ මොහොතේ. බාර දෙන්නම් ඔබගේ දෑතට අපට සුවය දෙන්න. හැමෝම විශ්වාසයෙන් බාර දෙන්නම් අපගේ දෑත අපට සුවය දෙන්න. අපට සුවය දෙන්න. අපට සුවය දෙන්න. අපි කියමු අද ගොඩාක් අම්මලා දුක් විඳිනවා. දරුවන්ව ලොකෝ මහත් කරලා හැබැයි ඒ දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා මට මේ පසුගිය සතිය පුරාවටම විදේශ රටවල මැද පෙරදිග සේවය කරන අම්මලා අඬා කියනවා ෆාදර් අපි මෙහි දහදුක් විඳිනවා. අපි අරින සල්ලි වලින් මිනිස්සයා බේබද්දෙක් වෙලා කුඩු ගහනවා. දරුවෝ කුඩු ගහනවා. ජීවිත ඔක්කොම විනාශ වෙලා අසරණ වෙලා. අපි සුදු ත්‍රිත්වයට බාර දෙමු මේ මොහොතේ.
ඒ පවුල් නිදහස් කරන්නට කියලා ඒ වහල්කම් වලින් නිදහස් කරන්න දෙන්නට කියලා අපි සුද්ධ ත්‍රිත්වයට බාර කරමු මේ මොහොතේ බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට නිදහස් කරනු මැනි ඒ හැම වහල්කමකින්ම බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට නිදහස් කරනු මැනි නිදහස් කරනු මැනි නිදහස් කරනු මැනි බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට නිදහස් කරනු අපි කියමු අද හුඟක් අය මානසික චිත්ත පීඩාවන් තුළ ඉන්නේ අද බොහෝ විදේශ රටවල සිටින අය ලෙඩකදී දුකකදී මරණයකදී පවා තමුන්ගේ මව් රටට එන්නට බැරිව 17 දුක් විඳිනවා. තමුන්ගේ කාල පරිච්ඡේදය ඉවරයි. උන්න හිට තනින් එළියට දාලා යන්න එන්න තැනක් නැහැ. අන්තාසරණ වෙලා මානසිකව අසරණතාවයකට පත් වෙලා ඉන්නේ. අපි කියමු එහෙනම් අපි බාර දෙමු ත්‍රිඑක දෙවිඳුට සහනය ලැබ දෙන්න කියලා අපි කන්නලව කරමු. ඒ මානසිකව චිත්ත පීඩාවෙන් සිටින හැම කෙනෙක්වම දවස පුරාම කඳුළු බොන හැම කෙනෙක්වම අපි බාර කරමු ශුද්ධ ත්‍රිත්වයට පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධ ආත්මයන්න් වහන්සේ ඔබ වහන්සේ නැත්නම් ඒ අයට කොහෙන්ද පිළිසරණයක් අද පෞල් ජීවිත කඩා වැටිලා ලස්සනට ආරම්භ කරපු පෞල් ජීවිත අවුරුද්දක්වත් යන්නට ඉස්සෙල්ලා කඩා වැටිච්ච පෞල් ඉන්නව තරුණ දූපුතුන් ඉන්නව රැකී ආරක්ෂාවක් නොමැතිව මානසිකව ඇද වැටිලා අසරණ වෙලා බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට සහනය ලැබ දෙන්න ලොකු විශ්වාසයෙන් කියන්න බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට සහනය ලැබ දෙන්න අපි මේ මොහොතේ බාර කරමු සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හුඟක් අය අන්තර්ජාලය ඔස්සේ සමාජමය මාධ්‍යයන් ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හුඟක් අය කියනවා ෆාදර් අපි සිකුරාදා දවස එනකම් බලාගෙන ඉන්නේ. ඒක තමයි අපිට තියෙන ලොකුම ශක්තිය සැනසීම කියලා. අද ව්‍යාපාර බංකොලොත් වෙලා ආර්ථිකය කඩා වැටිලා ජීවත් වෙන්නට ක්‍රමයක් නැහැ ශක්තියක් නැහැ. එදා වේල හොයාගන්නවත් බැරිව අසරණ වෙච්ච අය ජේසුනි අන්ත අසරණයි. එහෙනම් අපි ඒ හැම කෙනෙක්වම බාර කරමු මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි කියූ ඒ තැනන් වහන්සේට බාර කරමු. හැම අතින්ම දුර්වල වෙලා ශක්තියක් නැතිව අසරණ වෙලා ඉන්න අය ඔබේ පවුල් වල විදේශ රටවල සිටින අය විදේශ රටවල අතරමං වී සිටින අය වීසා බලපත්‍ර නොමැතිව සිටින අය අධ්‍යාපන කටයුතු සඳහා ගොස් තිබෙන අය රැකී ආරක්ෂා සඳහා ගොස් තිබෙන අය තරුණ දුවෙක්ව බාර කරමු මේ මොහොතේ අපි ශක්තිමත් කරන්නට කියලා බාර දෙන්නම් ත්‍රිඑක දෙවිඳුට ශක්තිය ලැබ දෙන්න ලොකු විශ්වාසකින්
බාර කරමු මේ මොහොතේ. ඉසේ ආබාධ තුළ ඉන්න හුඟක් අය. ඇස්වල ආබාධ තුළ ඇහි ශල්‍ය කර්මයකට භාජනය වෙලා තාවම හරියට පෙනීම නැති තාත්තා කෙනෙක්. ඩිමෙන්සියා රෝගී තත්ත්වයට පත්වී සිටින තාත්තා කෙනෙක්. පාකින්සන් රෝගයෙන් පෙළෙන පියතුමින් ඒ රෝගයට ගොදුරු වෙලා සිටින හැම කෙනෙක්ම මවක් අපි බාර කරමු මේ මොහොතේ. අපි උන්වහන්සේගේ දෑතේ තබමු ජීවිතයේ සිදුවෙච්ච විවිධ හේතුන් නිසා අනිත් අයට සාප කරමින් ජීවත් වෙන අය එවැනි මානසිකත්වයකින් ඔවුන්ව සුවපත් කරන්නට කියලා හැමෝටම සමාව දෙන්නට කිසි කෙනෙකුට සාප කරන්නේ නැතුව අපි උන්වහන්සේට බාර දෙමු මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේ. දියවැඩියා රෝගීන් ආන්ත්‍රයිටිස් වෙරිකෝස් වෙන්ස් ගෑස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය අපි ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේ කල්වාරයේ කුරුසයේ සිට සිඳ හෙළුවා වූ ඒ අමිලශ්‍රී රුධිරයෙන් ඒ හැම කෙනෙක්වම ස්පර්ශ කරන්නට කියලා සුවපත් කරන්නට කියලා. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body. It's in coming search of you to heal you, to free you. The healing blood of Jesus is going to enter into your veins and arteries. ස්නායුවල ආබාධ තුළ ඉන්න අය, අංශ භාග රෝගී තත්ත්වයට පත්වී සිටින අය, වෙරිකෝස් වෙන්ස්, ගෑස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් දෑත් දෙපා වල හිරිය තුළ සිටින අය, උකුල් ඇටේ ආබාධයකින් පෙළෙන අය, ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, ඇට මෙදුළු වල පිළිකාවකින් පෙළෙන කන්‍යා සර්ඩියා, ලේ පිළිකාවකට ගොදුරු වෙලා සිටින පුංචි දරුවෙක්, ඒ දරුවාට සුවය දෙන ජේසුනේ අපේ සුද්ධ ත්‍රිත්වයටම බාර කරමු. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අපට සුවය දෙන්නට කියලා අපි කෑ ගහලා උන්වහන්සේ ඉදිරියේ කියමු. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අපට සුවය දෙන්න. ලොකු විශ්වාසකින් කියන්න. අපට සුවය දෙන්න. අපට සුවය දෙන්න. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අපට සුවය දෙන්න. අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන ආයදීම උන්වහන්සේ ඉදිරියේ තබන්න. උන්වහන්සේගේම දෑතට බාර කරන්න මේ මොහොතේ. උන්වහන්සේ අපිට සැනසීම දෙන්නේ නැත්නම්, සුවය දෙන්නේ නැත්නම් අපිට සැනසීමක් කොයින්ද? අද තවත් පැත්තකින් අපේ රටේ බොහෝ අය ගම් වතුරට ගොදුරු වෙලා, උන් හිටි තැන් අහිමි වෙලා, අසරණ වෙලා. අපි මේ මොහොතේ යාඥා කරමු විශේෂයෙන් රෝහල් පද්ධතිය වෛද්‍යවරුන්, එද හෙදියන්, ඒ හැම කෙනෙක්ම මහා පුදුමාකාර වෙහෙසකට පත් වෙලා තියෙනවා. අද ඔවුන්ගේ ජීවිත පවා ඔවුන් පරදුවට තබලා සේවයේ යෙදෙනවා. අපි ත්‍රියක දෙවි මහෝත්මයන් වහන්සේට බාර කරමු මේ භයානක වසංගතෙන් ඒ අයගේ ජීවිත රැක දෙන්නට කියලා. අපි ත්‍රියක දෙවි මහෝත්මයන් වහන්සේට මෙසේ බාර කරමු. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අප සැම රැක දෙන්න. ලොකු විශ්වාසකින් කියන්න. අප සැම රැක දෙන්න. අපට සුවය දෙන්න. බාර දෙන්නම් ත්‍රියක දෙවිඳුට අප
අප සැම රැකගෙන සහනය ලැබ දෙන්න නිදහස ලැබ දෙන්න වාර දෙන්නම් ප්‍රියක දෙවිඳුට සහනය ලැබ දෙන්න. අපි හැම කෙනෙක්ම අද දවසේදී මේ දිව්‍ය සප්‍රසාදයේ මහඟු ආශිර්වාදයට බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබන්න. අද දවසේදී ඔබ සප්‍රසාදයේ ජීවමාන ස්වාමින් වහන්සේ වෙතට ගෙනෙන. ඒ අයිදීම මේ මහඟු ආශිර්වාදය සමග උන්වහන්සේට බාර කරන්න. අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මොරගසමු මෙසේ. සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරැලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා පතනිමු අප සමීදුනි ඔබගේ සමීදුනි ඔබගේ සමීදුනි ඔබගේ දුබල වූ අපව මුදන්නේ ජේසුනි ඔබයි. සුව සහනේ සමිඳිනී ඔබ වහන්සේ අපිව මුදා දෙන්නේ, අපිට සුවේ දෙන්නේ, අපිට සැනසීම දෙන්නේ. එනිසා මේ සප්‍රසාදයේ ජීවමාන ස්වාමින් වහන්සේගෙන් මහඟු ආශිර්වාදය ලබන මොහොතේදී අපි විශේෂයෙන්ම අපේ දේශය වෙනුවෙන් යාඥා කරමු. අද අපේ දේශය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. විශාල රෝගීන් පිරිසක් හැම තැනම සමාජගත වෙලා ජීවමාන පරිශුද්ධ ස්වාමීනි ඔබ වහන්සේ හැර අප කා වෙත යන්නද? ඔබ වහන්සේ අපිට සුවය දෙන්නේ නැත්නම් අපිට සුවයක් කොයින්ද? උන්වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දෙවව දාලසේක. සෑම වාදයක් මේ අඩංගු වී ඇත්තේ යාඥා කරම්හ. ජීවනයේ හුස්මෙන් අපව පුරවාලන දොරගුළුල්ලාගෙන බියෙන් තැතගෙන සමස්ත ලෝකේ මාසරණ වේ සිටින මේ මොහොතේ ඔබ වහන්සේ හැර අප කා වෙත යන්නද? වසංගත ලෙඩ රෝගවලින් අපව වසාගෙන සිටින මේ මොහොතේ ඔබ වහන්සේගේ සුදාත්ම ස්ප්‍රීතුවෙන් අපව වසාගෙන සුවයද සැනසීමද දුනමැනව. ඔබ වහන්සේගේ ජීවන හුස්මෙන් අප ප්‍රාණවත් කොට සුවපත් කළ මැනව.
ත්‍රිේක දේව මහෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා. බල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් කරදර බාධක මැද්දේ අප ඔබ වෙත එන්නේ ඔබගේ සුවසහනේ ආදරයයි අපට සුවය දෙන්නේ ඔබගේ සුවසහනේ ආදරයයි අපට සුවය බල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් අප සැම රැක දෙන ස්වාමිනී ඔබ අප ආලෝකේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයි සමීරේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයි දුබල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සහෝදර සහෝදරයනි හුඟක් අය විමසනවා පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණෙන්නට එය පටන් අරගෙනද තිබෙන්නේ කියලා. නැහැ, තාම එයට අපිට අවසරයක් නැහැ. ඉතින් හුඟක් අයව මම මේ දිනවල දුරකථනය ඔස්සේ තමයි ඒ අයට යාඥා කටයුතු කරන්නේ. ඉතින් හුඟක් විදේශ රටවල සිටින අයත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මගේ ෆෝන් එක මම පැය 24ම ඔන්ලයින් තියන්නේ. ඉතින් සමහර වෙලාවට ඔබට මාව සම්බන්ධ කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් පුංචි වොයිස් මැසේජ් එකක් තියන්න නැත්නම් පුංචි පණිවිඩයක් තියන්න.
ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම මේක බලලා ඔබට පිළිතුරු දෙන්නම් ඔබ ආශිර්වාද කරන්න. ඉතින් ඒ යාඥා කළ යුතු අයගේ ඡායාරූප එවන්නේ එතකොට මම යාඥා කරන්න. මම ඒක අම්මා කෙනෙකුට කිව්වා විදේශ රටක ඉන්න ඡායාරූපයක් එවන්න මම යාඥා කරන්නම් කියලා. මේ අම්මා ඇල්බම් එකේ තියෙන ඡායාරූප ඔක්කොම ටික වෙඩින් ෆොටෝස් වල ඉඳලාම එවලා. ඉතින් මේ මගේ ෆෝන් එකේ තියෙනවා මේ WhatsApp එකේ තියෙනවා 800 ගාණක් තියෙනවා බලපු නැති මෙසේජස්. විශාල සංඛ්‍යාවක් එනවා. ඒ නිසා ඒ තමුන්ගේ අවශ්‍යතාවය යාඥා අවශ්‍යතාවයක් නම් කෙටියෙන් ඒක සඳහන් කරලා එවන්න. එතකොට පහසු වෙනවා. මොකද තවත් කෙනෙකුට එතකොට අවස්ථාව දෙන්නට පුළුවන්. ඉතින් අපි මේ ආකාරයෙන් දිගටම මේ කුරුස දහන මෙහි ඔබ වෙතට ලැබෙන්නට සලස්වනවා. ඉතින් මේ දිනවල දේවස්ථාන වහලා තියෙන්නේ. අපිත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ පඩි නඩි බේරන්නට තියෙනවා. මේ විදුලි බිල ටෙලිෆෝන් බිල දැන් ගොඩක් වැඩි. මේවා ඔක්කොම ඔබ වෙතට ලබා දීමේදී ඉතින් ඔබටත් පුළුවන් දායක වන්නට මේ සුභාරංචි මෙහෙවරට කැමති අයට. ඉතින් මගේ දුරකථන අංකය තියෙනවා. ඒ ඔස්සේ මාහ සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. කීප දෙනෙක්ම මේ වගේ අපිට උදව් උපකාර කළා. ඒ හැම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි නිරන්තරයෙන් ලොකු යාඥාවක ගැඹුරු යාඥාවේ අත්දැකීමකට එකතු වෙමු. සුදු ජපමාලය, සුදු පැය. ඉතින් ගොඩක් පුළුවන් අය අර ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා යාඥාව නිතරම ඒක මෙනෙහි කරන්න. මේ වගේ වකවානුවක ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සියලු දෙනාටම චිස් පීඩයි.